නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවතු අරහතෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප හැමගේ নমස්කාරය වේවා. සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, ආයතන අනිත්‍ය භාවනාව මේ වෙද්දී අපි දැන් දවස් කිහිපයක් පුරුදු කරමින්, අඛණ්ඩව පුරුදු කරමින් ජීවිතයට බොහෝ කාලයක් යහපත සැපය පිණිස පවතින ධර්මයක් පුරුදු කරන්නේ. ඉතින් ආයතන අනිත්‍ය භාවනාව ගැන අහන්න ලැබිලා ඒ ගැන භාවනා කරද්දී ඒ කියන්නේ ධර්ම ශ්‍රවණමය වශයෙන් පමණක් ඒක අහද්දී හිතට සතුටක් දැනෙච්ච එක මහත්මයෙක්, පින්වත් උපාසක මහත්මයෙක් ඊට පස්සේ ආයතන අනිත්‍ය භාවනාව කොහොමද වඩන්නේ, කොහෙද ඒ විස්තර තියෙන්නේ කියලා ඇහුවා. ඉතින් ඒ අහන්නේ වෙන හේතුවක් හින්දා නෙමෙයි පින්නතුනි. ඒ අනිත්‍ය ආයතන භාවනාව පුරුදු කරද්දී එහෙම නැත්නම් ජීවිතයේ ආයතනයන් අනිත්‍යයි කියලා දැනගද්දී එතනින් එහාට ඊට පස්සේ ඒක තමන්ගේ ජීවිතයට ගලපා බලද්දී ඒ පින්නතුන්ට ඇතිවෙනා වූ සුව පහසුව නිසා. ඒ කියන්නේ අපි හැමෝම බලාපොරොත්තු වෙනවා ලෝකේ අපේ වසඟේ තියාගන්න. අපේ මුළු ජීවිත කාලයම ගත්තොත් අපි මහන්සි වෙන්නේ ඔන්න ඔය දෙයට. හැබැයි යම් දවසක අපි එහෙම හෙම්බත් වෙලා අපිට ඉද්දි අපිට තේරුණාම අපි ගොඩාක් මහන්සි වුණත් මේ කොච්චර මහන්සි වුණත් ලෝකේන වසඟේ තියාගන්න බෑ කියලා. එදාට අපි වසඟේ තියාගන්න පුළුවන් කියන අදහසින් අල්ලගෙන ඉන්න මේ ඇස කන නාසය දිවකය මනසමයි දුකට හේතුව, මේ තුලමයි දුක තියෙන්නේ කියලා අපි තේරුම් අරගෙන ඒ ගැනම අවබෝධයෙන් කලකිරීමක් ඇති වුණොත් අපිට පුළුවන් මේ දුක ගැන මනා වැටහීමක් ඇති කරගෙන මේ දුක ඉක්මවා යන්න. ඉතින් එහෙම වුණාම පින්නතුන් හරි ආසාවෙන් ඉගෙන ගන්නවා ඊට පස්සේ පටිච්ච සමුප්පාදය කියන්නේ මොකක්ද, ඊට පස්සේ පංච උපාදානස්කන්ධය කියන්නේ මොකක්ද, ධාතු කියන්නේ මොනවාද, ආයතන කියන්නේ මොනවාද, මේවා හරි ආසාවෙන් ඉගෙන ගන්නවා. ධර්මය කවදාවත් කෙනෙක්ට බලෙන් පොවන්න බෑ. අපි දන්නවා බිම්බිසාර රජතුමා සෝතාපන්න ශ්‍රාවකෙක්. හැබැයි අජාසත්තට ධර්මයට යොමුුනේ නෑ මුල් කාලේ. ඒ නිසා ලොකු විනාශයක් කරගත්තා. එතකොට ඒක තමයි ස්වභාවය. ප්‍රඥාව තියෙන ප්‍රමාණයට තමයි මේ ධර්මයේ වටිනාකම තේරෙන්නේ. එහෙම නැත්තම් ධර්මය කියලා කියන එක දිහා බලන්නේ ප්‍රතික්ෂේප කරන්න ඕනි දෙයක්. එහෙම නැත්තම් මේක මේ කතා කරන්නේ මේ හොඳට කාලා බීලා ඉන්න පුළුවන් ජීවිතය ගැන නෙමෙයිනේ. එහෙම ඉන්න බැරි වුණ කාලෙක ඕක බැරිය. එහෙම නැත්තම් අද වගේ කාලෙක ලංකාවේ ඉන්නවා මේ නිරාගමිකයි කියලා පිරිසක්. ඒ අය මේ තමන්ගේ සංස්කෘතියට තියෙන මුල් කරගෙන ඇතිවෙච්ච පීඩනයක් හෝ හේතුවක් මුල් කරගෙන නැවත මේ ධර්මයේ ප්‍රතික්ෂේප කරන්න උත්සාහ කරනවා. ධර්මයට දොස් කියනවා. හැබැයි අපි තේරුම් ගන්න ඕනි දේ තමයි බුදුරජාණන් වහන්සේට අපි ඕනි නැහැ. අපිටයි බුදුරජාණන් වහන්සේ ඕනේ. එමේ මොකද අපි දුකේ ඉන්න හින්දා. බුදුරජාණන් වහන්සේට හෝ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අපි ඕනි නැහැ. ධර්මයට අපිටයි ධර්මය ඕනි. ඒ නිවන් මඟ පැමිණ කෙලවර කරපු රහතන් වහන්සේලාට අපිව කිසිම අවශ්‍යතාවයක් නැහැ. අපිටයි රහතන් වහන්සේලාගේ සරණ, ඒ තිසරණේ අවශ්‍ය වෙන්නේ. ඒක අපිට අවශ්‍යයි කියලා අපිට නොතේරුම්කම ධර්මයේ දෝෂයක් නෙමේ, අපේ නුවණ නැති බවේ දෝෂයක්. වෙන විදිහකට කියනවා නම් මේ ධර්මයට කැමති ඒවා ධර්මයේ ප්‍රතික්ෂේප කරන මිනිස්සු කියන දෙගොල්ලම ගත්තොත් දවසක් ගෙවිලා දවසක් පටන් ගද්දි පින්නතුනේ එක දවසක් ඇතුලේ කොච්චර මානසික පීඩාවල් විඳිනවද බලන්න. එක්ක යාළුවෙක් කතා කරේ නැහැ කියලා, බලාපොරොත්තු වෙන විදිහට වැඩක් උනේ නැහැ කියලා, නොකල වැරැද්දකට බැන්නා කියලා, එක්කෝ කරන්න හිතපු දෙයක් කරගන්න බැරි වුණා කියලා, නොඑක් දේවල් නිසා දුක් විඳිනවා. ඒ දුකේ ඔක්කොගෙම මුල ගත්තොත් එහෙම අපි බලාපොරොත්තුවක් හදාගෙන බලාපොරොත්තුවට අනුව ලෝකයේ වසඟේ තියාගන්න ගත් උත්සාහයක්.
හැබැයි ලෝකය කියන එක ආයතන හයටම තමයි ලෝකය කියන්නේ. මේ ලෝකය අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව අවබෝධ කරාම මේකට බැඳින්න බැරි බව, ඒ කියන්නේ අවිද්‍යාව දුරු වෙද්දි විද්‍යාව උපදිද්දි තණ්හාව ක්ෂය වෙලා යනවා. එතකොට මේ අවිද්‍යාව දුරු වීමේ විද්‍යාවයි තණ්හාව ක්ෂය වීමේ විමුක්තියයි ඇති වෙනවා, නිදහස් වෙනවා. එතකොට නිදහස් වුණාට පස්සේ ඒ අපිට නිදහස් වෙච්ච කෙනෙක් ධර්මයේ පනවන්නේ නැහැ. එයි මම මගේ ආත්මය කියන හැඟීම තියෙන්නේ අනවබෝධය තුල. ඒ කියන්නේ උදාහරණයකට රහතන් වහන්සේ මරණින් මත්තේ ඇත කියන එක දෘෂ්ටියක්. මරණින් මත්තේ නැත කියන එක දෘෂ්ටියක්. ඇත්තෙත් නැත කියන එක දෘෂ්ටියක්. ඔය ඔක්කොම ප්‍රශ්න ටික තියෙන්නේ හේතුව නිසා හටගෙන හේතු නැතිවීමෙන් නැති වෙලා යනවා කියන අවබෝධය ඇති නොවීම හින්දා. ඉතින් ඒවා අනුරාධ සූත්‍රයේ කියවුවොත්, යමක සූත්‍රයේ කියවුවොත්, සංයුත්ත නිකායේ 3 පොත් වහන්සේගේ අපිට අධ්‍යයනය කරන්න පුළුවන්. එතකොට පින්නතුනි, දැන් අපි හැමෝටම ජීවිතේ මානසිකව පීඩාවක් තියෙනවා නම්, වෙහෙසක් තියෙනවා නම්, අපි සතුට කියලා දෙයක්, ඒ කියන්නේ අපි ජීවිතේ යම් දෙයක් කළා සතුටක් ලබනවා. මිනිස්සු කාලා සතුට වෙන්න බලනවා, මේ නොඑක් දේවල් පානය කරලා සතුට වෙන්න බලනවා, තව සමහර අය කාම සේවනයේදීලා සතුට වෙන්න බලනවා. හැබැයි මම හිත පිරීලා ගියපු තෘප්තිමත් වෙච්ච, වෙහෙසක් නැති, මත්ෙහි දුකක් ඇති වෙන්නේ නැති, හැමතිස්සෙම ලබන්න පුළුවන් සතුටක් ලබලද කියලා බැලුවොත් එහෙම අපි සතුට කියලා දැන් යමක් ලබනවද? ඒක හැම දෙයක්ම හේතුන් තියෙනකන් තියෙන తాවකාලික සත්‍යයක් නේද කියලා අපිට හොඳට ප්‍රකට වෙනවා. ඒ කියන්නේ කවුරු හරි මේ තමන්ගේ කයෙන් සතුට වෙන්න කියලා ඉද්දී පින්නතුනේ මේ කයේ පිළිකාවක් හැදුනාම ඒක උහුලගන්න බෑනේ. ඔය අම්මලාට තාත්තලාට ඉස්සෙල්ලාම කොලෙස්ටරෝල්, ඉස්සෙල්ලාම දියවැඩියාව කියලා එයාට අහන්න ලැබුණාම කොච්චර දුකක් ඇති වෙනවද? හොඳට තියෙන දතක් කෙලවිලා වැටෙන්න යද්දි කොච්චර දුකක් ඇති වෙනවද? හොඳට කළු පාටට තිබ්බ කෙස් ගහක් සුදු වෙද්දි කොච්චර දුකක් ලැබෙනවද? ඒතර මේ දුක ඇති කරේ මොකක් හින්දාද කියලා අපි හොයාගෙන ගිහිල්ලා ආයෙත් ඒ දුක ලබන්න අකමැති කමක් අපේ හිතේ ඇති වුණොත් අන්න ඒ කෙනාට අනිත්‍ය ඇර ඇත්ත ඇති හැටියෙන් තේරුම් අරගෙන දැකලා මේ ගැන නොඇලිලා නිදහස් වීම ඇර ලෝකයේ ඇතුලේ සැඟවිලා රැකවරණයක් ලබන්න දුක නැති තැනක් නැහැ. ඇහැ කන නාසය දිවකය මනස ඇතුලේ මේ සතුටින් ඉන්න බය නැති ക്ഷേම භූමියක් නැහැ. මෙතනයි ക്ഷേම භූමිය කියලා කියන්න තැන ලෝකයේ ඇතුලේ නැහැ. ඒ නිසා ക്ഷേම භාවයේ තියෙන්නේ, දුක්ඛහිත භාවයේ තියෙන්නේ ආයතන හයි එළියට ආවොත් විතරයි. ඒකට පින්නතුනි දැන් අපි ආයතන අනිත්‍ය භාවනාව පුරුදු වෙද්දී අපි ඊට අදාළ දහම් දැනුමත් ගොනු කර ගන්න ඕනේ. මොකද මේ දහම් දැනුම තමයි අපිට මේ සිහිය උපද්දලා දෙන්නේ කුසලය ඇති වෙන විදිහට. ඒ ධර්මයේ භාග්‍යතුන් වහන්සේ ජීවිතේ දකින්න ඕනේ දේවල්, දැනගන්න ඕනේ දේවල් පෙන්නලා තියෙන දේ අපි තුලින් දකිද්දි අපි ඒ ශ්‍රවණය තුළින් සිහිය උපදවා ගත්තාම අපිට මේ දේවල් හොඳට ප්‍රකට වෙලා එනවා. එතකොට ප්‍රකට වෙලා එනවා හේතු නිසා හටගෙන හේතු නැතිවීමෙන් නැති වෙලා යනවා කියලා. ඒ නිසා අපිට ධර්ම ශ්‍රවණය ගොඩාක් වැදගත්. ඉතින් ආයතන පරයයට ගොඩාක් උපකාර වෙන දහම් පරයයක් තියෙනවා මේ මහා හත්ති පදෝපම සූත්‍රයේ. සාරිපුත්ත මහ රහතන් වහන්සේ මේ දේශනාව වදාරන්නේ පෙන්නනවා මේ අජ්ජත්තිකංච ආවුසෝ චක්කුං අපරිබින්නං හෝති බාහිරාච රූපාන ආපාතං ආගච්ඡති. ඇහැ බිඳිලත් නෑ, ඇහැ හමුවට රූප ඇවිල්ලත් නෑ, නෝච්ච තජ්ජෝ සමන්නාහාරෝ, මෙනෙහිවීම මානසිකාරයත් එදිලා නෑ. එතකොට ඇහි විඥාණය පහළ වෙන්නේ නෑ කියලා පෙන්නනවා. හැබැයි යම් මොහොතක ඇසත් ඇහැ හමුවට ඇහත් බිඳිලා නැත්තම්, ඇහැ හමුවට රූපත් ඇවිල්ලා තියෙනවා නම් ඒත් මෙනෙහි වීම මානසිකාරය නැත්තම් ඇහි විඥානය පහළ වෙන්නේ නැහැ කියලා මහරහතන් වහන්සේ, සාරිපුත්ත මහරහතන් වහන්සේ පෙන්නලා දෙනවා. ඒක අපි දන්නවා. ඇහැ නිරෝගී ඇහැක් තිබ්බත්, ඇහැ ඉස්සරහට රූප ඇවිල්ලා තිබ්බත් අපිට ඇහැට අවධානයක් යොමු වෙලා නැත්තම්,
දැන් උදාහරණයකට ඔබ කනින් ශබ්දයක් අහන ගමන් මේ ඇස් දෙකෙන් රූපයක් දිහා බලාගෙන ඉන්නවා. එතකොට ඔබට තාම නාසයේ ගඳ සුවඳට මෙනෙහි වීම මානසිකාරයක් යොමු වෙලා නැහැ. දැන් කිව්වහම තමයි යොමු වෙන්නේ. එතකොට ඒ ආකාරයෙන්ම නාසයත් බිඳිලා නැත්නම් ගඳ සුවඳත් එනවනම් නාසයට ඊට පස්සේ මෙනෙහි කිරීම නැත්නම් එතන නාසයේ විඥානය පහළ වෙන්නේ නැහැ. ඒතර විඥානය පහළ වෙන්නේ ඇහැනම් ඇහැ හැමෝට රූපත් ඇවිල්ලා මානසිකාරයක් යෙදිලා තියෙද්දි. එතකොට හරි ලස්සන කාරණාවක් පෙන්නනවා. ඒවං තජ්ජස විඥාන භාගස පාතු භාවෝ හෝති යන් තථා භූතස්ස රූපං තං රූපෝපාදාන කන්දෝ සංඛං ගච්ඡති. අන්න එහෙම විඥානේ ඉපදුන කෙනෙක්ගේ යම් රූපයක් වේද ඒක රූප උපාදානස්කන්ධයට ගැනෙනවා කියලා පෙන්නනවා. ඒ කෙනාගේ යම් විඳීමක් වේද ඒක වේදනා උපාදානස්කන්ධයට ගැනෙනවා කියලා පෙන්නනවා. යම් සංඥාවක් වේද ඒක සංඥා උපාදානස්කන්ධයට ගැනෙනවා කියලා පෙන්නනවා. යම් සංස්කාරයක් වේද ඒක සංඛාර උපාදානස්කන්ධයට ගැනෙනවා කියලා පෙන්නනවා. එතන යම් විඥානයක් වේද ඒ විඥාන උපාදානස්කන්ධයට ගැනෙනවා කියලා පෙන්නනවා. ආයතන පරියායෙන් අපි ඉගෙන ගද්දි පින්නතුනේ අපි ඉගෙන ගන්න ආයතන පරියායෙන් ඒත් ඉගෙන ගන්න ලෝකය ගැන ඒත් ඉගෙන ගන්න දුක ගැන. එතකොට ඒකම තමයි පංච උපාදානස්කන්ධයේ විදිහට අවබෝධ කරන්න පෙන්නලා දෙන්නේ. එතකොට අපි ඉගෙන ගන්න මේ පරියායෙන්. එතකොට සමහරලාට ධාතු විදිහට ඔබ අහලා ඇති. එතකොට ධාතු විදිහට පෙන්නද්දී මේ පරියායෙන්. කිංසුකෝපම කියලා සූත්‍රයක් පෙන්නනවා. එතකොට මේ එක් රහතන් වහන්සේලා එහෙම නැත්නම් ආර්ය ශ්‍රාවකයන් වහන්සේලා ඒ ධර්මය අවබෝධ කරගත්තේ කොහොමද කියලා අහුවාම එක් ශ්‍රාවකයන් පංච උපාදානස්කන්ධ එහෙම නැත්නම් ආයතන එහෙම නැත්නම් ධාතු මේ වෙනස් විදිහට ඇත්ත අවබෝධ කරගත්තා කියලා පෙන්නද්දී ඒක කොහොමද වෙන්නේ කියලා භාග්‍යතුන් වහන්සේ උපමාවකින් පෙන්නනවා. කෑල ගහ මුල් කරගෙන කෑල ගහ කෙනෙක් මේ කොළ හොඳට හැදිලා තියෙදි දකිනවා. එහෙම නැත්නම් කොළ හැලිලා තියෙදි දකිනවා. එතකොට ඒකේ ඒ කාලයට මේ ඒ ගහේ හැඩ මේ ස්වરૂපේ වෙනස්. හැබැයි ස්වરૂපේ වෙනස් වුණාට එකම ගහ තමයි දැකලා තියෙන්නේ. ඒ වගේ යම් කෙනෙක් ආයතන පරයයන් යමක් අවබෝධ කළේද ඒ අවබෝධ කළෙත් චතුරාර්ය සත්‍ය ධර්මයම තමයි. පංච උපාදානස්කන්ධයේ මුල් කරගෙන යම් ධර්මයක් අවබෝධ කළේද ඒ අවබෝධ කරන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයම තමයි. ධාතු විදියට නැත්නම් අපි මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ විස්තර වෙන මොන ආකාරයකින් අවබෝධ කරන්නේ මේ චතුරාර්ය සත්‍ය ධර්මයම තමයි. එතකොට හැබැයි අපි මෙහෙම කරන්න ගියොත් ඇහැ ගැන ඉගෙන ගද්දි ඒක කොහොමද ධාතුත් එක්ක ගලපන්නේ කියලා ගියොත් එහෙම අපි කරන්නේ භාග්‍යතුන් වහන්සේ පෙන්නලා දුන්න මෙනෙහි කරන්න කියලා දුන්න පරියාය පැත්තකින් තියලා අපි මේකේ සම්බන්ධය හොයන්න යනවා. මේ සම්බන්ධය හොයන්න එක නම් අපිට කරන්න තියෙන්නේ මේ විදිහට අපි කළාට කමක් නැහැ. හැබැයි භාග්‍යවතුන් වහන්සේ ප්‍රඥාවෙන් මේක බෙදලා පෙන්නනවා. මෙන්න මේ විදිහට කරන්න මේ විදිහට කරාම අවබෝධ වෙනවා කියලා. එතකොට භාග්‍යවතුන් වහන්සේ පෙන්නලා දීලා තියෙන විදිහට අපිට පුළුවන් නම් මෙනෙහි කරන්න පින්නතුනි. එතකොට අපිට මේ භාග්‍යවතුන් වහන්සේ වදාළ විදිහට ප්‍රතිඵලයන් කරා යන්න අවස්ථාව තියෙනවා. එහෙම නැත්නම් අපිට හැමදාම ප්‍රශ්න වලට උත්තර හොය ඉන්න වෙන්නේ. මේක මෙහෙම වුණොත් කොහොමද? මේක මෙහෙම වුණොත් කොහොමද? එහෙනම් කොහොමද කියලා අපිට ප්‍රශ්න එනවා. හැබැයි එහෙම නැතුව අපිට පුළුවන් අවබෝධය කරා යන්න. ඉතින් මේ සූත්‍රයේදී භාග්‍යවතුන් වහන්සේ මහරහතන් වහන්සේ තවදුරටත් පෙන්නනවා ඒකේනා සෝ ඒවම් පජානාති. ඔහු මේ විදිහට තේරුම් ගන්නවා. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධය කියලා යමක් ගැන අපි කතා කරනවාද ඒකත් මේ හේතුඵල ධමෙන් සකස් වෙච්ච දෙයක්. මේක ධර්මයේ තියෙන මේ විදිහටයි මහරහතන් වහන්සේ පෙන්නලා දෙනවා. මෙසේ යම් පස්වැදෑරුම් උපාදානස්කන්ධයන්ගේ සංග්‍රහය සන්නිපාතයේ එක්රැස්වීමක් වෙයි භාග්‍යවතුන් වහන්සේ විසින්ද වදාරන ලද්දේ යමෙක් පටිච්ච සමුප්පාදයේ දකීද ඒ කෙනා දකින්නේ
ධර්මයයි. යමෙක් ධර්මයේ දකීද ඒ කෙනා දකින්නේ පටිච්ච සමුප්පාදයයි. මේ උපාදානස්කන්ධය පහත් පටිච්ච සමුප්පන්නය වෙයි. ඒ කියන්නේ මේ පංච උපාදානස්කන්ධයත් සකස් වෙන්නේ පටිච්ච සමුප්පාදය තුලයි. ඒ වගේම මේ උපාදානස්කන්ධ පහෙහි යම් ඡන්දයක්, ආලයක්, සෙනෙහයක් ගැලී සිටීමක් වේද එය දුක්ඛ සමුදයයි. මේ උපාදානස්කන්ධ පහේ යම් ඡන්ද රාගයේ දුරු වීමක් වේද ප්‍රහාණයක් වේද ඡන්දේ එය දුක්ඛ නිරෝධයයි කියලා මෙපමණකින් බුද්ධ ශාසනය බොහෝ දෙයක් කරගත්තා කියලාත් පෙන්නලා දෙනවා. එතකොට ආයතනයක් විදිහට ගත්තාම පින්නතුනේ ඔන්න ඇහි දැන් ආයතනය කිව්වහම ඇහත් රූපයත් ඇහි විඥානයත් ඉපදිලා ස්පර්ශය මුල් කරගෙන විඳීම් හඳුනා ගැනීම චේතනා ආදිය හට ගැනීම තමයි ඇහි ස්පර්ශ ආයතනය කියලා කියන්නේ. එතකොට ඇහි විඥානේ උපදින්නේ නැහැ ඊට අදාළ මෙනෙහි කිරීමක් තිබ්බේ නැත්නම් එහෙනම් අපිට දැන් තේරෙනවා ඇහැ කියලා කියන එක උපදිද්දී يعني ඇහැ කියන ස්පර්ශ ආයතනේ උපදිද්දී මානසිකාරය කියන එක තියෙන්න ඕනේ. එතකොට අපි දන්නවා ඇහැ කියලා කියන එක මේ සතර මහා ධාතු විතරක් නෙමෙයි. ඇහැ කියලා කියන්නේ නාම රූප දෙකෙන්ම හටගත්ත දෙයක්. එතකොට අපිට දැන් මෙතනදී ඒක නිරවුල් කරගන්න පුළුවන්. ඒ කියන්නේ සතර මහා ධාතුව කියලා කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ. නාම ධර්මයන් කියලා කියන්නේ වේදනා, සංඥා, චේතනා, පස්ස, මනසිකාර. එතකොට ඇහැ කියන එක හටගන්නේ මේ රූප ධර්මයනොත් නාම ධර්මයන් ප්‍රත්‍ය කරගෙන. එතකොට නාම රූපයන් නිසා යම් තැනක ආයතනයක් කියලා දෙයක් හටගන්නවා. එතකොට ඒ ආයතන හය මුල් කරගෙන ස්පර්ශය ඇති වෙනවා. ස්පර්ශය නිසා විඳීම් හටගන්න ඔබ මේ විදිහට පටිච්ච සමුප්පාදයට ඉගෙනගෙන ඇති. එතකොට දැන් පින්නතුනේ අපි ආයතන කියන පරයය තමයි මේ ඉගෙන ගන්න. ඒ නිසා අපි දහම් කරුණු ආයතන කියන එක එහෙම නැත්නම් ආයතන අනිත්‍යයට අදාළව වැඩිපුර ශ්‍රවණී ඉගෙන ගනිමු. ඉදිරියේදී අපි අවස්ථානුකූලව පටිච්ච සමුප්පාදය විස්තර විදිහට ඉගෙන ගනිමු. ඉතින් අද අපි සලායතනයන්ගේ අනිත්‍ය ඉගෙන ගැනීමට අදාළව මේ ඇස වේවා කන වේවා නාසය දිවකය මනස මුල් කරගෙන විඥානයේ උපදින්නේ කොයි විදිහටද කියලා මොන හේතුව යෙදුනහමද කියලා ඉගෙන ගත්තා. එතකොට ඒ වගේම මේ ආයතනයන් අනිත්‍ය විදිහට සිහි කිරීම නිසා අපිට ලැබෙන ප්‍රතිලාභයත් ඉගෙන ගත්තා. අපි දැන් භාවනාවේ වශයෙන් ආයතන අනිත්‍ය මෙනෙහි කරමු. අපි කලින් දවස්වල කතා කළා වගේම පින්නතුනේ මේ ඇස කන නාසය දිවකය මනස අනිත්‍යයි කියලා අපේ හිතේ ශ්‍රද්ධාවක් උපදවා ගැනීමම ධර්මයේ පුරුදු කරන්න අපිට ප්‍රමාණවත්. ඒ වගේම ශ්‍රද්ධාවක් උපදවාගෙන ඒ කෙනාට පුළුවන් මේ දේවල් හටගෙන නැති වෙලා යන්නේ කොහොමද කියලා ධර්මයේ ඉගෙන ගන්න මේ විදිහට ධර්මයේ ඉගෙන ගන්න ගමන් විමසන්න. කොහොමද අපි මේ විමසන්නේ? භාග්‍යවතුන් වහන්සේ පෙන්නලා තියෙන සූත්‍ර දේශනාවන් වලට අනුවමයි. එතකොට ඒ අපි කරන්නේ අහලා සුතා දතා දරාගෙන වචනයෙන් පුරුදු කරනවා. ඊට පස්සේ මනසානුපෙක්ඛිතා නුවණින් විමසනවා. එතකොට තමයි අවබෝධය පිරිසිදු වෙලා යන්නේ. ඒ නිසා කවුරුත් පහසු ඉරියව්වකින් දැන් වාඩි වෙන්න. පහසු ඉරියව්වකින් වාඩි වෙලා කකුල් එරමිනිය ගොතාගෙන කොන්ද කෙලින් කරගෙන වාඩි වෙලා එකපාරටම භාවනාවට යොමු වෙන්න අපහසුයි නම් හොඳ හුස්මක් උඩට අරගෙන හුස්ම පහළට දාලා මේ හුස්ම උඩට අරගෙන හුස්ම පහළට දාන එක තුන් පාරක් විතර හොඳ හුස්ම තුනක් විතර අරගෙන උඩට අරගෙන පහළට දාද්දී අපේ කය සැහැල්ලු වෙනවා. ඊට පස්සේ අතීතේ කරපු කියපු දේවල් අතාරින්න. අතීත ආයතනයන් අපිට අදාළ නැහැ. ඒ ගැන අපේක්ෂා රහිත වෙන්න. මේ අනාගතේ ආයතන 6 සතුටින් පිළිගන්න එපා. ඒ කියන්නේ ඉස්සරහට කරන්න තියෙන දේවල් මේවා කරන්න තියෙනවා මේවා කරන්න තියෙනවා කියලා හිතන්න යන්නත් එපා. ඒකත් අතාරින්න. මේ වෙලාවේ මේ මොහොතට ඔබේ හිත අරගන්න.
මේ වෙලාවේ මේ මොහොතට හිත ගත්තාම හිතට ආයෙත් ඕනේ මොන හරි දෙයක් අල්ලගෙන අතීතයට දුවන්න. එහෙම නැත්නම් ආයෙත් ඕනේ අනාගතයට දුවන්න. ඔය දෙකම හිතට මේ අපිට වෙහෙසක්. ඔය සිතුවිලි බර වුණාම ඒ සිතුවිලි ඔස්සේ මැවෙන ලෝකයේ තුල අපි පීඩාවටපත් වෙනවා. ඒ නිසා මේ දෙකම අතහැරලා මේ වෙලාවේ අපි ඇත්තටම අනිත්‍ය වෙච්ච මේ ආයතනයන් අනිත්‍ය විදිහට සිහි කරමු. ඔබට පසුබිමින් ඇහි බොහෝම මේ සංසිඳෙන හඬකින් ආයතන අනිත්‍ය භාවනාව ඔබත් ඒකටම හිත යොමු කරගෙන අවධානය යොමු කරගෙන කැමැත්ත ඇති කරගෙන බොහෝම සතුටින් අනිත්‍ය භාවනාව මෙනෙහි කරන්න. ඒ මෙනෙහි කරද්දී ඔබට මේක කොහොමද කියලා සැකයක් ආවොත් ඒක අතහැරලා දාන්න. ඔබ සතුටු වෙන්න බුදුරජාණන් වහන්සේ වදාළ විදිහට මම මෙනෙහි කරනවා කියලා. ඊට පස්සේ ධර්මයේ ශ්‍රවණය කරද්දී ඔබට ඇති වෙන ගැටලු ඔබ අඳුනාගෙන ඒවා අතහැරලා දාන්න. හොඳයි, එහෙනම් අපි දැන් ආයතන අනිත්‍ය භාවනාව පුරුදු කරමු. සාදු සාදු සාදු. මේ ඇස හේතු නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. මේ ඇස මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. ඇසට පෙනෙන රූප හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. ඇසට පෙනෙන රූප මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. ඇසේ ඇතිවන විඤ්ඤාණය හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. ඇසේ ඇතිවන විඤ්ඤාණය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. ඇසයි රූපයි විඤ්ඤාණයයි එකතු වීම ඇසේ ඇතිවන ස්පර්ශය හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. ඇසේ ඇතිවන ස්පර්ශය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. ඇසේ ස්පර්ශය නිසා ඇතිවන විඳීම හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි.
ඇසේ ඇතිවන විඳීම මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. ඇසේ ස්පර්ශය නිසා ඇතිවන හඳුනා ගැනීම හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. ඇසේ ඇතිවන හඳුනා ගැනීම මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. ඇසේ ස්පර්ශය නිසා ඇතිවන චේතනා පහළවීම හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. ඇසේ ඇතිවන චේතනා පහළවීම මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. මේ කන හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. මේ කන මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. කනට ඇසෙන ශබ්ද හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. කනට ඇසෙන ශබ්ද මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. කනේ ඇතිවන විඤ්ඤාණය හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. කනේ ඇතිවන විඤ්ඤාණය මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. කනයි ශබ්දයි විඤ්ඤාණයයි එකතු වීම කනේ ස්පර්ශය හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. කනේ ඇතිවන ස්පර්ශය මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. කනේ ස්පර්ශය නිසා ඇතිවන විඳීම හේතුන් නිසා හටගත් හේයින්
හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. කනේ ඇතිවන විඳීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. කනේ ස්පර්ශය නිසා ඇතිවන හඳුනා ගැනීම හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. කනේ ඇතිවන හඳුනා ගැනීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. කනේ ස්පර්ශය නිසා ඇතිවන චේතනා පහළවීම හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. කනේ ඇතිවන චේතනා පහළවීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. මේ නාසය හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. මේ නාසය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. නාසයට දැනෙන ගඳ සුවඳ හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. නාසයට දැනෙන ගඳ සුවඳ මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. නාසයේ ඇතිවන විඤ්ඤාණය හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. නාසයේ ඇතිවන විඤ්ඤාණය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. නාසයයි ගඳ සුවඳයි විඤ්ඤාණයයි එකතු වීම නාසයේ ස්පර්ශය හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. නාසයේ ඇතිවන ස්පර්ශය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ.
නාසයේ ස්පර්ශය නිසා ඇතිවන විඳීම හේතූන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. නාසයේ ඇතිවන විඳීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. නාසයේ ස්පර්ශය නිසා ඇතිවන හඳුනා ගැනීම හේතූන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. නාසයේ ඇතිවන හඳුනා ගැනීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. නාසයේ ස්පර්ශය නිසා ඇතිවන චේතනා පහළවීම හේතූන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. නාසයේ ඇතිවන චේතනා පහළවීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. මේ දිව හේතූන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. මේ දිව මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. දිවට දැනෙන රස හේතූන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. දිවට දැනෙන රස මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. දිවේ ඇතිවන විඤ්ඤාණය හේතූන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. දිවේ ඇතිවන විඤ්ඤාණය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. දිවයි රසයයි විඤ්ඤාණයයි එකතු වීම දිවේ ඇතිවන ස්පර්ශය හේතූන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. දිවේ ඇතිවන ස්පර්ශය
මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. දිවේ ස්පර්ශයෙන් නැතිවන විඳීම හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැති වී යන හේයින් අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. දිවේ ඇතිවන විඳීම මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. දිවේ ස්පර්ශයෙන් නැතිවන හඳුනා ගැනීම හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැති වී යන හේයින් අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. දිවේ ඇතිවන හඳුනා ගැනීම මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. දිවේ ස්පර්ශයෙන් නැතිවන චේතනා පහළවීම හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැති වී යන හේයින් අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. මේ කය හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැති වී යන හේයින් අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. මේ කය මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. කයට දැනෙන පහස හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැති වී යන හේයින් අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. කයට දැනෙන පහස මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. කයේ ඇතිවන විඤ්ඤාණය හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැති වී යන හේයින් අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. කයේ ඇතිවන විඤ්ඤාණය මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. කයයි පහසයි විඤ්ඤාණයයි එකතු වීම කයේ ස්පර්ශය හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැති වී යන හේයින් අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. කයේ ඇතිවන ස්පර්ශය මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. කයේ ස්පර්ශයෙන් නැතිවන විඳීම හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන්
නැති වී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. කයේ ඇතිවන විඳීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. කයේ ස්පර්ශය නිසා ඇතිවන හඳුනා ගැනීම හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. කයේ ස්පර්ශයෙන් නැතිවන හඳුනා ගැනීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. කයේ ස්පර්ශය නිසා ඇතිවන චේතනා පහළවීම හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. කයේ ස්පර්ශය නිසා ඇතිවන චේතනා පහළවීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. චේතනා පහළ වූ පහස කෙරෙහි ආශා ඇතිවීම හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. මනසට දැනෙන අරමුණු හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. මනසට දැනෙන අරමුණු මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. මනසේ ඇතිවන විඤ්ඤාණය හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. මනසේ ඇතිවන විඤ්ඤාණය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. මනසයි අරමුණුයි විඤ්ඤාණයයි එකතු වීම මනසේ ස්පර්ශය හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. මනසේ ඇතිවන ස්පර්ශය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. මනසේ ස්පර්ශය නිසා ඇතිවන විඳීම හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි
අනිත්‍යයි අනිත්‍යයි. මනසේ ඇතිවන විඳීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. මනසේ ස්පර්ශය නිසා ඇතිවන හඳුනා ගැනීම හේතුන් නිසා හටගත් හේන් හේතු නැතිවීමෙන් නැතිවී යන හේන් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. මනසේ ඇතිවන හඳුනා ගැනීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. මනසේ ස්පර්ශය නිසා ඇතිවන චේතනා පහළවීම හේතුන් නිසා හටගත් හේන් හේතු නැතිවීමෙන් නැතිවී යන හේන් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. මනසේ ඇතිවන චේතනා පහළවීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. චේතනා පහළ වූ අරමුණු කෙරෙහි ආශා ඇතිවීම හේතුන් නිසා හටගත් හේන් හේතු නැතිවීමෙන් නැතිවී යන හේන් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. චේතනා පහළ වූ අරමුණු කෙරෙහි ආශා ඇතිවීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. සාදු සාදු සාදු. සාදු සාදු සාදු. අද දවසේ භාවනා වැඩසටහන සඳහා දායකත්වය අරගෙන කටයුතු කරලා තියෙන්නේ පින්වත් හේමාලි ක්‍රිෂාන්ති මහත්මිය සහ සරත් ධර්මසිරි මහතා ඉතාලියේ සිට රැස් කර ගන්නට යෙදුන සියලුම පුණ්‍ය ධර්මයන් අපි පළමුවෙන් පින් කැමති සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. සියලු දෙවියෝ මේ පින් දැක බලා සතුටින් අනුමෝදන් වෙත්වා. දිව්‍ය ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩිත්වා. ශ්‍රද්ධාදී ගුණධර්මයන්ගින් වැඩිත්වා. දෙවියන්ට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා. සුවසේම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයට වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. දායකත්වයේ දරූ සියලු පින්වතුන් නමින් නන් අයරින් උදව් උපකාර කළ සියලු පින්වතුන් නමින් මිය පරලොව යන්නට යෙදුන සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලොව ජීවිත සැපවත් වේවා සුවපත් වේවා සුවපත් වේවා. ධර්මාවබෝධයට වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් වූ සියලුම පුණ්‍ය ධර්මයන් සරත් ධර්මසිරි මහතාට හේමාලි ක්‍රිෂාන්ති මහත්මියට දෙමාපියන් වන එම් ධර්මවර්ධන මහත්මියට සහ ජේ.ජේ. ජිනසේන මහතාට ජී.එච්. විනිෆ්‍රිඩා මහත්මියට මේ පින් අනුමෝදන් වෙත්වා.
නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. දීර්ඝායුෂ සම්පත් සැලසී සුවසේම ජීවිතය ගත කරන්නට වාසනාව උදා වේවා. කොරෝනා වෛරසයේ හේතුවෙන් රෝගාතුරව සිටින ලංකාවේ වෙසෙන ඒ වගේම ඉතාලියේ වෙසෙන ලෝකවාසී සියලුම පින්වතුන්ට නිරෝගී සම්පත් සැලසේවා. ඒ වගේම දායකත්වයේ දරූ ශ්‍රවණය කළ භාවනා කළ සියලු පින්වතුන්ට සුවසේම ධර්ම අවබෝධයට මේ පින් හේතුපකාර වේවා. සාදු සාදු සාදු. මහමෙවුනා භාවනා සපවාසී ලංකාවාසී ලෝකවාසී සියලු සංඝ රත්නයට මේ පින් අනුමෝදන් වෙත්වා. අනගාരികා මෑණියන් වහන්සේලාට අනගාരിക උපාසක පින්වතුන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයට ඒ වගේම ශ්‍රද්ධා ධර්ම දාන සමාජිකාවන් සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. සුවසේම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න සියලු දෙනාටම වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා වීඩියෝ නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.